කට්ටියක් පටන් ගමු නේද? ඇයිනෝ 7 දෙනයි ඉන්නේ. අවුලක් නැහැ නේ. තව විනාඩි දෙකක් විතර බලමු. මේ දැන් අපේ ඩේ අවුට් එකට එනවද? අලුත් කෙනෙක් ඉන්නේ සිතෝ කියලා කෙනෙකුත් ඉන්නවා. සිතූ කොහෙද ඔයා? අය පටන් ගමු නේ. අය පටන් ගමු. ගිය සතියේ හිටිය කියලා හිතමු හැමෝම. කටට ඇහෙනව නේද මම පොඩ්ඩක් chat එකට දාන්න. ටක් ඔය chat එකට දාන්න ඇහෙනව නේද කියලා. ගිය සතියේ කරපු කමාන්ඩ්ස් ටික කට්ටිය කරාද? එයා යූස් කරලා බැලුවද? ටයිම් එක තිබ්බේ නැද්ද නැත්තම් කට්ටිය? අපි එහෙනම් ගිය සතියේ චුට්ටක් රිවිෂන් එක කරගෙන යමු. අපි ගිය සතියේ කතා කරා කමාන්ඩ්ස් කීපයක් ගැන. කියන අපිට අවශ්‍ය වෙන කියන්නේ Linux use කරද්දී අවශ්‍ය වෙන කමාන්ඩ්ස් කීපයක් ගැන අපි කතා කරා. ඊට අමතරව මම අද කතා කරනවා තව කමාන්ඩ්ස් කීපයක්. ඒ ටික කරන්න කලින් අපි පොඩ්ඩක් ගිය සතියේ කරපු ඔය ටික පොඩි රිවිෂන් එකක් දාගෙන පොඩි මතක් කර ගැනීමක් කරගෙන ඉමු. හරිද? මම ඔයගොල්ලන්ට කිව්වා ඕනනම් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ virtual machine හදන්න බැයි නම් onworks එකේ virtual machine එක අප් කරගන්න කියලා. හරි. මම ඔයගොල්ලන්ට ගිය සතියේ කියලා දුන්නා. ඒ කියන්නේ ඔයගොල්ලෝ එහෙම virtual machine එකක් setup කරගෙන නැති අය සහ setup කරගෙන බැරි අය onworks එකේ අප් කරගන්න. සහ මම වෙනම දවසක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ cloud එකේ ඔයගොල්ලන්ටම unlimited සමහර අවුරුද්දක් use කරන්න පුළුවන් සහ web hosting වලට බව ඔයගොල්ලන්ට site එකක් තියෙනවා host කරගන්න පුළුවන්. මත් පුළුවන් මේ virtual machine එකක් cloud එකේ AWS cloud එකේ කොහොමද හදාගන්නේ මම ඔයාලට කියලා දෙන්නම්. එතකන් ඔයගොල්ලෝ අර onwork එකේ පොඩ්ඩක් practice කරන්න virtual machine එක setup කරගන්න පුළුවන් අය virtual machine එක ඔයගොල්ලෝගේ computer laptop එකේ computer එකේ setup කරගන්න මම recording එකත් එක්කම දාලා ඇති එක හදන විදිය videos එක්කම PDF එකත් එක හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් දන්නේ නැති කෙනෙක් ඉන්නවා virtual machine හදන්න ඒක ඉල්ල ගන්න සහ මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් contact කරන්න මේ එතකොට මම help එකක් දෙන්නම් ඔයාලට. හරි. ගිය සතියේ අපි කතා කරා Linux කියන්නේ මොකද්ද? Linux වල කොහොමද Linux වල මේ OS හැදිලා තියෙන්නේ කියලා ඊට පස්සේ Linux command ගැන. හරි. ගිය සතියේ මම කියන්නේ basic commands ටිකක් ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒක ඔයගොල්ලන්ට open source ගැන ඉගෙන ගන්නකොට ඉස්සරහට යනකොට ගොඩක් important වෙන commands ටිකක් තමයි basic commands. but ඒවා දැනන් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. හරි. මම ගිය සතියේ කියලා දුන්නා commands ටිකකින් අද පටන් ගන්නම්. පොඩ්ඩක් ඔයාලට මතක් කිරීමක් කළා. මම කියලා දුන්නා directory එකක් හදන්නේ මොකක්ද? කොහොමද කියලා. directory එකක් කියන්නේ මොකද්ද? directory එකක් කියන්නේ Linux වලදී අපි directory එකක් කියන්නේ Windows වලදී අපි කියනවා folder එකක්. folder එකක් කියලා කියන්නේ අනේ folder එක Linux වලදී අපි කියන්නේ directory එකක් කියලා. අපි directory එකක් හදන්න පුළුවන් command එක තමයි
මේකේ command prompt එක terminal එක use කරලා මේ තියෙන terminal එක මේ terminal එක use කරගෙන හදන්න පුළුවන් command එක තමයි mkdir. මම කිව්වා මේ හැම Linux command එකකටම තේරුමක් තියෙනවා කියලා. mkdir කියන්නේ make directory කියන එක තමයි ඒකේ තේරුම. right. මට make directory කියලා දීලා මට කැමති name එකක් දීලා මට directory එකක් මෙතන හදන්න පුළුවන්. yes කියලා මම දැන් හදුවා. කළා මට ඒ හදපු directory බලන්න ඕන. හැදුනද කියලා බලන්න ඕන නම් මට use කරන්න පුළුවන් ls කියන command එක. ls කියන්නේ මොකද්ද? list කියන එක. list කියලා ගහුවට පස්සේ මට මෙතන මම හදපු මේ test කියලා හදපු directory මට මෙතන පෙන්වනවා. right. ඊට පස්සේ මම ගියොත් ඊට පස්සේ කියපු command එක දැන් මම මේ හදපු directory මට delete කරගන්න අවශ්‍ය වුණොත් මට use කරන්න පුළුවන් මෙතන make directory වලට rmdir එකෙන් අපි කියනවා remove directory කියලා. දීලා මට අදාළ delete කරන්න අවශ්‍ය directory දීලා මම enter කරලා පස්සේ ඒක delete වෙනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා files හදන්න පුළුවන් ක්‍රම තුනක් ගැන. එකක් තමයි touch කියන command එක use කරගෙන මට file එකක් හදන්න පුළුවන් text file එකක්. file එකක් හදනවා ඊට පස්සේ මම ls කරුවට පස්සේ මට වෙනවා test කියලා file එකක් හැදිලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ මම test කියලා directory එකක ඒ directory එකද මෙතන තියෙන්නේ කියලා. ඒ නිසා මම හදන්නම් test 1 කියලා. උතර පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ls කරුවට පස්සේ test 1 කියලා මෙතන ෆයිල් එකක් හැදෙනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙහෙම තියෙනකොට මේ විදිහට තියෙනකොට ඒක කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරන්නේ මේක ඩිරෙක්ටරි එකක්ද ෆයිල් එකක්ද කියලා. මේ කලර්ස් වලින් දැන් මෙතන පෙන්නනවා. කලර්ස් වලින් පෙන්නුනේ නැත්නම් කොහොමද අපි ඒක අයිඩෙන්ටිෆයි කරන්නේ කියලා. ඒකට සරල ක්‍රමයක් මේ ls කියන එකෙන්ම අපිට සොලියුෂන් එකක් තියෙනවා. ls කියන්නේ නිකන් normal ls කියන එක මම කිව්වා command එක එක options තියෙනවා. මේ ls කියන්නේ command එක ඊට අමතරව අපිට මේ hyphen එකත් එක්ක එක options දෙන්න පුළුවන්. ඒ options බලා ගන්න පුළුවන් විදි දෙකක් මම ඔයගොල්ලන්ට ගිය සතියේ කියලා දුන්නා. එකක් manual page එක use කරගෙන අනිත් එක help එක use කරගෙන. help එක use කරනවා -h කියවුවට පස්සේ අපිට help එක එනවා. sorry help එක එනවා. මෙතෙන් ඔයගොල්ලන්ට පේනවා මෙතන h එක ගාවට පස්සේ මේ අර h එකේ තව එකක් තියෙනවා human readable කියන එක. දැන් මේ අනිත් ගොඩක් command වලට මේ h කියන එක වැඩ කරනවා. සමහර ඒවාට මේ h කියන එක ගහුවට මදි help කියලාම ගන්නවා. හරිද? මෙතන දීලා තියෙනවා h a එකෙන් පෙන්නනවා all පෙන්නනවා. ඊට පස්සේ capital A එකෙන් almost all. ඊට පස්සේ B එකෙන් escape කියන block පෙන්නනවා. C එකෙන් colors වලින් වෙනස් වෙලා පෙන්නනවා. D එකෙන් directories විතරක් පෙන්නනවා. F එකෙන් ඕන අපිට files type විතරක් ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. G එකෙන් group H එකෙන් දැන් මම ඉස්සෙල්ලා H කරුවාට පස්සේ වෙනම ආවේ නෑ මට. ඒකට හේතුව H එකෙන් මේකේ දීලා තියෙනවා human readable කියලා. ඒකයි දැන් දීලා තියෙනවා human readable. මිනිස්සුන්ට කියවන්න පුළුවන් විතර එන්නේ කියලා. ඒ කියන්නේ ඒක මම පැහැදිලි කරන්න ඉස්සරහදී ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඒ වගේ options කීපයක් තියෙනවා. ඊට අමතරව මේ options වලට වඩා තව option මේක මේ දැන් මෙතන option වල පොඩි සරල පැහැදිලි කිරීමක් දීලා තියෙන්නේ. example එක බලා ගන්න ඕන නම් අපිට හොඳ පැහැදිලි කිරීම idea එකක් ගන්න ඕන නම් මේ options සහ command එක ගැන මට යන්න පුළුවන් man page වලට. man page කියන්නේ manual page එකට. command එකට අදාළ manual page එකක් තියෙනවා. දැන් මම ls කියන command use කරන නිසා මම ls කියන command එකේ manual page එකට යනවා. මම man කියලා ගහලා man කියන්නේ manual page එක open කරන්න කියනවා ls කියන command එකේ. ඊට මේ වගේ මට manual page එක open වෙනවා. ls කියන එකේ තේරුම වෙනවා list directory contents. ඊට පස්සේ command එක මොකද ls. ඊට පස්සේ ඒකේ options ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. මේ යටට යනකොට මේ හැම command එකක් යනවා. අතන help එකේ පෙන්වනකට වඩා ලොකු පැහැදිලි කිරීමක් මෙතන දීලා තියෙනවා. හරිද? මේකෙන් escape වෙනවා q එක ගහලා ඊට පස්සේ දැන් මම කිව්වා මෙහෙම සාමාන්‍ය ls කියුවට පස්සේ අපිට පොඩි ප්‍රශ්නයක් එනවා මේක ෆයිල් එකක් මේ කලර්ස් පෙන්වුවේ නැත්නම් මේක ෆයිල් එකක්ද ඩිරෙක්ටරි එකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. Linux වල මේ ෆයිල්ස් ටයිප් තියෙනවා කීපයක්.
එකක් තියෙනවා soft links තියෙනවා hard links තියෙනවා ඊට පස්සේ directories තියෙනවා files තියෙනවා Linux වල පොඩි විශේෂත්වයක් තියෙනවා Linux වල අපි save කරන සෑම දෙයක්ම තියෙන්නේ files විදිහට save වෙලා තියෙන්නේ උදාහරණයක් විදිහට අපේ devices පවා save වෙලා තියෙන්නේ ෆයිල් එකක් විදිහට ෆයිල් ටයිප් එකෙන් තමයි Linux වල save වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ෆයිල් කියන එක හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හරිද? මේ ෆයිල් එකක්ද ඩිරෙක්ට් ඇති කියලා හඳුනා ගන්න අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට use කරන්න පුළුවන් ls-l කියලා ගියාට පස්සේ මට මෙන්න මේ විදිහට list වෙලා පෙන්නනවා. දැන් ls normal ගියාම මෙහෙම පෙන්නුවේ. නිකන් එක කොටේ පේලියට වගේ. ls-l කියලා ගැහුවට පස්සේ list කියන්නේ ඒක list එකක් විදිහට පෙන්වන්නේ list කරන්න කියලා මෙතන කියන්නේ. මෙතනද කියන්නේ list කරන්න. හැබැයි list එකක් විදිහට පහළට list කරන්න කියලා මෙතනද කියනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ අකුරු වගේක් තියෙනවා. rwx rws මේවට අපි කියනවා permission. මේ පළවෙනි අකුර d එක ඇර අනිත් ටික හතරවෙනි තුන්වෙනිට තියෙන තුනට කියනවා අපි othersලට other usersලට තියෙන permission එක. පළවෙනි තුنين කියනවා ඒ ෆයිල් එක හදපු ownership එක ඒ ෆයිල් එක IT user තියෙන permissions මොනවද? ඊට පස්සේ ඒක ෆයිල් එක අදාළ group එකට usersලා එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට විත් එකේදී ලොක්කොට මේ first semester එකේදී පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම නිකන් ඉස්සරහට යනකොට පාඩම් වලදී මම කියලා දෙන්නම් නිකන්. මේ ඊට පස්සේ r-x කියලා තුන්වෙනි එකක් තියෙනවා. එතන කියනවා other usersලට තියෙන්න පුළුවන් permissions මොනවද කියලා. මේ permissions අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒවට commands තියෙනවා. මම ඒවා ඉස්සරහට නිකන් අවශ්‍ය තැන් වලදී නිකන් කියලා දෙන්නම්. දැන්ට මම ඒ ටික මිස් කරන්නම්. ඊට පස්සේ මේ මෙතනදී කියනවා පළවෙනි bit කියලා තියෙන එකෙන් කියනවා ඒක IT owner කවුද කියලා. මේ permissions තියෙන්නේ මේ bit කියන user එකට. ඊට පස්සේ තුන්වෙනි කියන bit කියලා තියෙන එකෙන් කියන්නේ මේ ෆයිල් එක IT group එක මොකක්ද කියලා. මෙතන තියෙනවා create කරපු date එක දවස ඊට පස්සේ ඒ ෆයිල් size ටික මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ bit කියලා ඒකේ name එක පෙන්නනවා. මෙතනදී මම මේක ls list කරන්න හේතුව මම ඔයගොල්ලන්ට අර හඳුනා ගන්න කොහොමද මේ වගේ කලර්ස් පෙන්වුවේ නැත්නම් ඩිරෙක්ටරිස් සහ ෆයිල්ස් මොනවද කියලා වෙන වෙනම අඳුන ගන්න අවශ්‍ය නිසා තමයි මම මෙතනට ආවේ. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ permissions කියන මං පෙන්නපු rwx එකට කලින් පේනවා d එකක් තියෙනවා. මේ d මේ set එකටම තියෙනවා. ඊට පස්සේ මෙතන hyphen අකුරක් තියෙනවා. ඊට පස්සේ මෙතන ආයි d තියෙනවා. ඊට පස්සේ hyphen තියෙනවා. මේ d කියලා කියන්නේ d ඉස්සරහට තියෙනවා නම් permissions ඉස්සරහට D කියලා අකුරක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ ඒක ඩිරෙක්ටරි. මේ bit කියන්නේ ඩිරෙක්ටරි. ඉස්සරහට hyphen තියෙනවා නම් ඒක මොකක්ද? ඒක ෆයිල් එකක්. hyphen තියෙනවා නම් ෆයිල් එකක්. ඉස්සරහට තව එකක් තියෙනවා L කියලා. ඒක L කියනවා link එකක්. ඒක soft links hard links කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක server administration වලට යනකොට තියෙන එක. link එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ අපි shortcut කියන්නේ අන්න ඒ වගේ එකක් නම් L එකක් තියෙන shortcut යන L කියලා තියෙනවා. හරිද? අපිට ඒක use කරන්න පුළුවන් ls කියන එකෙන් ෆයිල් එකක් කියන්නේ colors නැති වෙලාවක අපිට මේව කරන්න use කරන්න පුළුවන්. මම මේක පෙන්නන්න දැන් මෙතන මම use කරලා තියෙන Ubuntu නේ. සාමාන්‍ය servers වලට use කරන mess එකක් ගත්තොත් මම මේ දින් CentOS එකක් CentOS එකක් මම මෙතන ls කියලා ගහුවොත් මෙතන links පෙන්නන්නේ නැහැ බලමු. මෙතන ඔයගොල්ලන්ට පෙන්න මෙතන L අකුර. ඔයගොල්ලන්ට පෙන්න L කියලා තියෙන්නේ. මෙතන link එක. soft link එක මෙතන shortcut එක. මෙතන original file එක. මෙතන original file එක. ඊට පස්සේ මේ තියෙන්නේ shortcut එක. මෙතන original file එක. මෙතන මේ file එකේ shortcut එක. එක්කෙනෙක් අහලා තියෙනවා ප්‍රශ්නයක් what is the difference between directory and file?
directory is a folder, file is a just file. sample එකක් කියවන නිකන් text file එකක්. file එකක් කියන්නේ නිකන් text file එකක්, directory එකක් කියන්නේ නිකන් folder එකක්. කියන්නේ files ගොඩක් දාන මේටි මේ වගේ file එකක්. අපේ ඕන example එකක් ගන්න පුළුවන් මේ download file එක Windows වල මම කියන්නේ Windows වල document folder එක. ඒ වගේ folder එකක් තමයි directory එකක් කියන්නේ folder එකක්. ඒක ඇතුලේ තියෙන files වලට text file ඕගොල්ලෝ word documents ඊට පස්සේ notepad එකේ ඒවා අපි Java එක save කරන Java file ඒ වගේ ඒවාට තමයි නිකන් normal file කියන්නේ. file වලට තමයි file කියන්නේ. Windows වලත් කියන directory එකක් කියලා විශේෂයෙන් කියන folder එක. ඒ files තියෙන folder එක. ඒක පැහැදිලිද? හරි. මම යන්නම් Ubuntu එකට. හරි. ls එක ගැන අපි කතා කරා. මේ ls එකේ තව එකක් තියෙනවා ll කියලාත් ගහන්න පුළුවන්. මේ ls එක කෙටි කරලා ගහන්න පුළුවන් ll කියලා. හැබැයි එතකොට all hidden file උත් මෙතන අපිට display කරනවා. hidden file එකක් හදන්නේ hidden file එක dot එකක් තියෙනවා නම් file name එක ඉස්සරහින් ඒක hidden file එකක්. ඒක normal අපිට පෙන්වන්නේ නැහැ. දැන් ls එකෙන් පෙන්වන්නේ මෙතන list කරලා list normal users වලට මේන විදිය list කරලා ඒක ආයේ list එකක් විදියට හදන්න. list කරන එක list එකක් විදියට හදන්න කියලා lsl එකෙන් පෙන්නනවා. මෙතනදී පෙන්නනවා මේ ll කියන command එකෙන් represent වෙනවා lsl කියන එක සහ lsal කියන එක. all කියන එක සහ a අකුරෙන් කියන්නේ all කියන එක l කියන්නේ list එකක් විදියට all ඔක්කොම files ටික list කරන්න. පෙන්න hidden file පවා list කරන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන normal command එකෙන් එන්න ගොඩක් files පෙන්නනවා. හරි. එතනදී ඔයගොල්ලෝ අඳුර ගන්න අවශ්‍ය දැන්ට නිකන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ d එකක් ඉස්සරහින් තියෙනවා නම් ඒක directory එකක්, hyphen එකක් ඉස්සරහින් තියෙනවා නම් ඒක file එකක්. link එකක්. තේරුණාද ඔයගොල්ලන්ට? බලන විදිය. මම speed වැඩිද? කියන්න කොට්ටේ මොකද ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න ඒක ස්පීඩ් වැඩිද මම නෑ ඒක හරි මම දැන් කියලා දුන්නා ඊට පස්සේ මට යූස් කරන්න පුළුවන් මම ගහපු කමාන්ඩ්ස් බලන්න පරණ කමාන්ඩ්ස් බලන්න history කියන කමාන්ඩ් එක history කියන කමාන්ඩ් එක හරිද history කියන කමාන්ඩ් එක මට යූස් කරන්න පුළුවන් මම හදපු ෆයිල්ස් චෙක් කරන්න ඒ කමාන්ඩ්ස් චෙක් කරන්න කලින් ගහපු කමාන්ඩ්ස් හිතමු මට අවශ්‍ය වෙනවා දැන් මම history කියලා ගහලා මට කමාන්ඩ් එකක් මොකක් හරි මතක නැහැ ඒක මම බලන්න තමයි මේ history කියන එක මේ කමාන්ඩ් එක ගහන්නේ හරිද මට අවශ්‍ය වෙනවා මෙන්න මෙතන තියෙන මොකක් හරි කමාන්ඩ් එකක් ආයෙ රන් කරන්න. එතකොට මට විදි දෙකක් තියෙනවා. එකක් ඕනනම් මේක බලන්න ටයිප් කරන්න පුළුවන් නැත්නම් අපි කියනවා අර බුදුහාමුදුරුවෝ ස්ට්‍රික් මාක් එක යූස් කරලා අපිට ගහන්න පුළුවන් ඒ මෙතන ඉස්සරහ නම්බර් එකක් පෙන්නනවා ඔයගොල්ලන්ට. හිස්ටරි එක ගිහුවට පස්සේ මේ 41 40 42 43 44 ඒ වගේ මට අවශ්‍ය මම ඒ යූස් කරලා තියෙන කමාන්ඩ් එකේ නම්බර් එක ගහුවට පස්සේ ඒක ඔටෝමැටිකලි රන් වෙනවා. ඒක ගහන්නේ අර මම හිතනවා කොරට දකින්න නැති කියලා. යන්නේ අර කිෂ්මයාත ලකුණ. සිංහලෙන් කියන විශ්වාත ලකුණ එක්ක අදාළ නම්බර් එක ඒ කමාන්ඩ් එක මේ වෙනවා නැත්නම් අපිට ඒක බලන්න ටයිප් කරන්න පුළුවන්. සාමාන්‍ය දිග කමාන්ඩ් එකක් වගේ හුවොත් network එකම හදන්න ගහනවා අපි දිග කමාන්ඩ්ස් ගහනවා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් එඩිට් කරනකොට එතකොට ඒක ගහනවට වඩා ලේසි අපිට මේව රන් කරන්න එක. හරිද? ඊට පස්සේ මම ඉතින් දැන් ටච් කියන එකෙන් තමයි ෆයිල් එක හැදුවේ. ඊට පස්සේ මම තව ෆයිල්ස් හදන කමක් කියලා දුන්නා එකක් vi nano ඒ වගේ text editing tools කීපයක් තියෙනවා Linux වල ඒ වගේ nano vi වගේ tools ඒවා ඕන එකක් use කරගෙන අපිට ෆයිල් එකක් හදන්න පුළුවන්. මම මෙතන හදනවා නිකන් text.txt කියලා ෆයිල් එකක් හදන්න. එතකොට මම මේක ඇතුළට යනවා මට ඕන නම් මේක ඇතුළට මොකක් හරි එකක් දාන්න ටයිප් කරන්න පුළුවන්. VIT කියලා ගහලා
මේක සේව් කරනවා. සේව් කරනවා නම් vi එකක් හරි නano vi එකේදී සේව් කරන්නේ escape එක ගිහුවට පස්සේ අපි යනවා command format එකට. හරිද? escape එක ගිහුවා පස්සේ. එතනදී අපිට commands කීපයක් දෙන්න පුළුවන්. එකක් දෙන්න පුළුවන් insert. insert කියන්නේ අපි ඇතුලේ type කරනවා insert mode එකට යනවා. insert mode එකට යනවා නම් i එක ගහන්න. ඊට පස්සේ යටින් වැටෙනවා ඔයගොල්ලන්ට පේන insert කියලා වැටෙනවා. හරිද? ඊට පස්සේ ආයෙත් escape එක ගිහුවාට පස්සේ අපි යනවා command mode එක නැත්නම් command format එකට යනවා. ආයෙ මේක save කරනවා නම් අපි ගහන්න ඕනේ q escape එක ගහලා colon w q ගහුවාට පස්සේ මේක save වෙලා මෙතනින් අපි එළියට යනවා. save කරන්න නැතුව යන්න ඕන නම් ඕනනම් මට දෙන්න පුළුවන් q එකක් දෙන්න ඕන. හරිද? q එක දුන්නාට පස්සේ අපි හැබැයි මුකුත් edit එකක් කරේ නැත්නම් විතරයි q එකෙන් එළියට යන්නේ. හිතමු මම දැන් q එක දුන්නාට පස්සේ මට එළියට යන්නේ නැහැ. මොකද මම මොකක් හරි ඇතුලේ ලියලා කියලා පෙන්නනවා. මට මේක save නොකර යන්න නම් ඇතුලේ මම ගහන්න ඕනේ q විශ්මයාත්ත ලබන. ඊට පස්සේ මම එළියට යනවා. ෆයිල් එක මම බැලුවොත් ෆයිල් එක හැදිලා නැහැ. සේව් වෙලත් නැහැ. ඒක හැදිලත් නැහැ. හරි. දැන් මට අවශ්‍ය වෙනවා මේක ඇතුළට ටෙක්ස්ට් එකක් දාලා හෝ නැතුව මේක සේව් කරන්න. නැතුව සේව් කරනවා නම් මෙහෙම මම සේව් කරනවා. wq ගාවට පස්සේ රිටර්න් වෙලා සේව් වෙන එක. ඊට පස්සේ මම ls ගාවට පස්සේ මේ ෆයිල් එක මෙතන හැදිලා තියෙනවා. හරි ඉස්සෙල්ලා හැදිලා තිබ්බේ. දැන් හැදිලා තියෙනවා. මම මේක ඇතුළට ටෙක්ස්ට් එකක් දානවා නම් මම මෙහෙම ඕපන් කරගෙන escape එක ඔබලා insert mode ගිහලා මම මෙතන type කරනවා bit කියලා type කරලා මම escape එක ඔබලා command mode එකට යනවා ආයි colon එක ගහුවා wq written කරලා right කරලා qt වෙන අයින් වෙනතර කියලා ඊට පස්සේ මට මේ ඇතුලේ අපිට ෆයිල් එකක් ඇතුලේ තියෙන දෙයක් කියවන්න ඕන. මේ ටෙක්ස්ට් ෆයිල් එකක් හෝ මොනම ෆයිල් එකක් ඇතුලේ තියෙන දෙයක් කියවන්න ඕන එකක් අපිට යූස් කරන්න පුළුවන් මේ vi කියන එකම යූස් කරන්න පුළුවන්. නැත්නම් අපිට එළියේ ඉඳන් ඇතුළට යන්න නැතුව ෆයිල් එක ඇතුළට යන්න නැතුව කියවන්න ඕන නම් යූස් කරන්න පුළුවන් මේ cat කියන කමාන්ඩ් එක. cat කියන කමාන්ඩ් එක යූස් කරලා පස්සේ ඇතුළේ තියෙන දේවල් අපිට කියවන්න පුළුවන්. ඊට පස්සේ හිතමු තව විදිහක් තියෙනවා ෆයිල් එකක් හදන්න. ඒ තමයි echo කියන කමාන්ඩ් එක. සමහර වෙලාවට echo කියලාත් කියනවා. echo නෙමෙයි මේක echo. echo කියන කමාන්ඩ් එක ගහුවට පස්සේ අපිට පුළුවන් යම් දෙයක් ඩිස්ප්ලේ කරලා පෙන්නන්න. ඒක නිකන් print වෙලා පෙන්නනවා ෆයිල් එකක් හැදෙන්නේ. මට මේකෙන් ෆයිල් එකක් හදන්න ඕන නම් මම ගහනවා මොකද්ද? just කියලා ගහනවා මම හදනවා. match 22 ස්පේස් එකක් තියන්න බෑ. ස්පේස් එකක් ගන්නවා dash 22 කියලා ගිහුවට පස්සේ මම ls කරොත් මෙතන හැදිලා තියෙනවා bash 22 කියලා ෆයිල් එක. මට ඒක ඇතුලේ එක තියෙන එක කියවන්න ඕන නම් මම මොකක්ද යූස් කරන්නේ? cat කියන කමාන්ඩ් එක. cat කියන්නේ content කියන වචනේ කෙටි කරලා තමයි cat කියන කමාන්ඩ් එක හදන්නේ. මේ cat කියන්නේ content කියන එක. හරිද? cat කියලා මට අදාළ ෆයිල් එකේ name එක දුන්නා. දීලා tab b අකුර ගන්න tab කරලා පස්සේ මට b අකුරෙන් එන වචන ටික එනවා. ඊට පස්සේ කියන එක පස්සේ මට this is bit කියලා එනවා. හරිද? ඇතුලේ තියෙන එක. ඊට පස්සේ මම තව එකක් කිව්වා දැන් මේ හදව ෆයිල්ස් මට delete කරන්න අවශ්‍ය වෙනවා. delete කරනවා නම් මට use කරන්න පුළුවන් මේ files delete කරන්න rm කියන command එක. rm මට අවශ්‍ය නම් bit එක delete කරන්න මම දෙනවා batch 2 කියලා දීලා enter කරනවා. ඊට පස්සේ මට අවශ්‍ය නම් test කියන එක delete කරන්න test කියලා දීලා delete කරනවා. හරිද? හිතමු මට මේ rm කියන එක use කරන්න පුළුවන් directories මකන්න. directories එකක් ගන්නම්කෝ. මේ bit කියන එක.
bit කියන එක ඇතුලේ බලමු මොකක්ද තියෙනවද කියලා files එක ලිස්ට් කරනවා bit කියන file එක ඊට පස්සේ ඒක ඇතුලේ මොකුත් නැහැ මම bit කියන batch කියලා මොකක් වෙනද හදන්න මම mkdir එක යූස් කරගෙන හදනවා bit එක ඇතුලේ bit එක ඇතුලේ නිසා bit එක ගහලා slash එකක් ගහනවා නැත්නම් මම bit එක ඇතුළේ cd ගන්නවා change directory වෙන්නවා මම bit කියලා ගහලා ඒක ඇතුලේ හදනවා batch කියලා file එකක් හදලා enter කරනවා දැන් මගේ ls කියලා ගහුවොත් මම මේකට මගේ ඇතුලේ ඒ bit කියන එක ඇතුලේ තියෙනවා ඒ folder එක ඇතුලේ තව folder එකක් තියෙනවා හරි මට අවශ්‍ය වෙනවා මේ bit කියන folder එක මකන්න delete කරලා දාන්න අවශ්‍ය මම එතකොට යූස් කරනවා rm dir bit කියන ඊට පස්සේ මට කියනවා කරන්න බෑ directory එක not empty කියලා ඒක හිස් නැහැ කියලා හිස් delete කරන්න මේක delete කරන්න බෑ කියලා මේක දෙන්න මේ rm dir එකෙන් මකන්න බැරි වෙන ප්‍රධානම හේතුව තමයි මොකද අපේ directory ඇතුලේ තියෙන්න පුළුවන් important file අපි බලන්නේ නැතුව delete වෙන්න පුළුවන් අපේ අතින් අන්න ඒක වළක්වන්න තමයි මේ rm dir එකෙන් මේක delete කරන්න නැතුව මේ වගේ error message එකක් දෙන්න Linux වල හදලා තියෙන්නේ හරිද එතකොට මේක rm dir කියන එකෙන් delete කරන්න බෑ මේක delete කරනවා use කරන්න ඕනේ rm -r r එකෙන් කියන්නේ මම options බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා rm -hyphen help එකක් ගහලා r එකෙන් කියන්නේ recursive කියන එක recursive කියන්නේ ඇතුලේ තියෙන files ටිකක් මකන්න කියලා. ඉතින් enter කරාට පස්සේ ඒක delete කරනවා මම දැන් ls එකක් ගහලා බැලුවොත් vit කියන මගේ directory නෑ. ඒක ඇතුලේ තියෙන file ටිකක් delete කරගෙන directories ටිකක් delete කරගෙන ඒක remove වෙලා යනවා. තව දෙයක් මතක තියාගන්න ඕගොල්ලෝ කවදාවත් මෙන්න මේ command එක rm එකත් එක්ක rm -f star කියන එක කවදාවත් use කරන්න එපා. මේකෙන් කිසිම ඇහිල්ලක් බැහිල්ලක් නැහැ. තියෙන ඔක්කොම files delete කරලා දානවා. මෙන්න මේ දේ තමයි අර ඔයගොල්ලෝ දන්නවා ඇති database එකක් delete වෙලා තියෙන්නේ. මේකේ ළඟදී ප්‍රශ්නයක් අන්න ඒකෙදිත් මෙන්න මේ command එක use වෙච්ච එක තමයි ලොකුම වැරද්දක කියන්නේ වැරද්දකට වෙලා තියෙන්නේ. මම දන්න තරමේ. කියන්නේ restore ගන්න ටික කෙනා අමාරුයි. third party OS use කරගෙන තමයි කරන්න වෙන්නේ. මේකෙන් මකලම දානවා. කියන්නේ මේ trash එක කියන්නේ නිකන් අපේ bit එක කියලා කියන්නේ මේ එකේ Windows වල. ඒකටවත් යවන්නේ නැහැ. කෙලින්ම delete කරලම දානවා. මකලම දානවා. සා මෙන්න මේ command එක rm-rf කියන එක use කරද්දී ගොඩක් පරිස්සමෙන්. හරිද? ඒ ටික තමයි මම කලින් දවසේ කරේ. මම ඊට අමතරව commands කරේ නැහැ. ඊට පස්සේ දැන් අද මට උගන්වන්න තියෙනවා පොඩි important දෙයක්. ඒ තමයි Linux file system hierarchy එක. hierarchy කියන්නේ Linux file system එකක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා Linux file system එක හැදිලා තියෙනවා. හරිද? Linux file system එක ආරම්භ වෙන්නේ මුලින්ම file system එකේ තියෙන අනුපිළිවෙල ගත්තොත් Linux file system එක හැදිලා තියෙන්නේ මුලින්ම මෙන්න මේ වගේ මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ලෑෂ් එකක්. ස්ලෑෂ් එක බීලා මේ වගේ කොටස් කීපයකට බෙදනවා. මේ ස්ලෑෂ් එකෙන් අපි කියන්නේ root කියන එක. root කියන්නේ සාමාන්‍යයෙන් Windows වලදී අපි admin කියන්නේ admin user කියලා. අන්න ඒ වගේ admin user ට අපි Linux වලදී කියන්නේ root කියලා. ඔයගොල්ලෝ දැන්ට එහෙම මතක තියාගන්න root කියන්නේ Linux වල admin user වගේ Windows වල admin user වගේ Linux වල ඉන්න admin user. ඒ directory දැන් අපි ගත්තත් ඒ user ට තියෙනවා වෙනම directory වෙනම folder එකක් තියෙනවා. home folder එකක්. ඒ folder එක දැන් අපි ගත්තත් Windows වලත් තියෙනවානේ මේ වෙනම folders හදලා තියෙනවා user wise. ඔයගොල්ලොන්ට ඒක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේකේ ගියාට පස්සේ Windows වලම බලන්න එක පෙන්වන්න පුළුවන්. මේක කියලා මම පස්සේ ඒක තව ටිකකින් පෙන්වන්න. කියන්නේ Windows වලත් ඒ වගේ folder එකක් තියෙනවා.
වෙනම user wise හදලා තියෙනවා. හරිද? ඒ වගේ Linux වලත් තියෙනවා. එක එක user ට හදලා තියෙනවා. ඒක ඒ file folder save වෙන්නේ home කියන directory එක ඇතුලේ. home කියන directory ඇතුලේ තමයි users ලගේ folder save වෙන්නේ. හැබැයි root කියන එක්කෙනාට වෙනම directory එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි home කියන file එකක් තියෙන්නේ. මම ඒක ඔයගොල්ලන්ට විස්තරට පැහැදිලි කරන්නම්. හරිද? මේක ඇතුලේ තියෙනවා files කීපයක්. අපි ඒක බලමු කොහොමද මේ files තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න Linux file system එකේ hierarchy එක පටන් ගන්නේ root කියන directory එක. මේක represent කරන්නේ මෙන්න මේ slash එකෙන්. හරිද? අපි බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මේක හැම Linux system එකකටම පොදුයි. හැම එකම මෙහෙමයි. හරිද? මම දැන් ඉන්නේ bit කියන user ගේ directory home folder එකේ. මම කොහොමද ඒක බලන්නේ? pwd print working directory. මම මේක තමයි ගිය සතියේ පළවෙනිදම කියලා දුන්න command එක print working directory. හරිද? මෙතන මේ පළවෙනි slash එකෙන් කියන්නේ root directory. root directory ඇතුලේ තියෙනවා home කියලා directory එකක්. ඒක ඇතුලේ තියෙනවා මේ දෙවෙනි slash එකෙන් කියන්නේ ඒක ඇතුලේ තියෙනවා bit කියලා user ගේ direct home directory. ඒක ඇතුලේ තමයි මම ඉන්නේ. මට අවශ්‍ය වෙනවා මෙතන file hierarchy කතා කරද්දී root කියන directory එකට යන්න. root කියන directory එකට මම මාරු වෙන්නේ කොහොමද? cd කියන command එක use කරනවා. root directory මම කිව්වා represent කරන්නේ මේ slash එකෙන්. දුන්නා. දැන් මම ඉන්නේ root directory. දැන් ඒකට අනුව මගේ මෙතන sign එක තියෙන symbol එක වෙනස් වුණා. ඉස්සෙල්ලා මෙතන තිබෙ වෙන symbol එක මම මේකට කියන නම නම් මට හරියට මතක නැහැ. මෙතනට slash එකෙන් මේ මාව මේ වුණා. පෙන්නනවා මෙතන. හරිද? මම මෙතන දැන් ls කියලා ගැහුවොත් මට පෙන්නනවා files කිහිපයක්. මේ files වලට මේ files and directories වලට විශේෂිත වූ කාර්යයන් තියෙනවා. විශේෂිත වූ කාර්යයන් තියෙනවා. හරිද? අපි ඒවයින් මම මේ දෙකක් තුනක් ගැන කතා කරන්නම් අද. එකක් මම bin එක ගැන කතා කරනවා, sbin එක ගැන කතා කරනවා. ඊට පස්සේ home එක ගැන කතා කරනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් තව මේ වා කියන එක ගැන මම පොඩි ඒවා ගැන මම පුළුවන් ඒවා ගැන ඉක්මන් නිකන් එක්ස්ප්ලেইন කරගෙන යන්න ඕගොල්ලන්ට. හරිද? දැන් මම කිව්වා දැන් root කියන ඇතුලේ තමයි root කියන directory ඇතුලේ තමයි මේ ඔක්කොම files හැදලා තියෙන්නේ. හරිද? දැන් මම ගත්තොත් මේ home කියන directory ඇතුලේ මම ls කරලා බැලුවොත් මට පෙන්නනවා bit කියලා directory එකක් හැදලා තියෙනවා. හරිද? දැන් අපි කතා කරමු දැන් මෙතන ඔයගොල්ලන්ට එක user කෙනෙක් ඉන්න නිසා විතරයි. දැන් bit කියලා එක user කෙනයි ඉන්නේ. ඒ නිසා විතරයි. ඒ නිසායි ඔයගොල්ලන්ට මේ එක directory එකක් විතරක් මෙතන පෙන්නන්නේ. හරිද? අපි බලමු user කෙනෙක් add කරලා. Linux වල කොහොමද user කෙනෙක් add කරන්නේ? ඒකට අපි use කරන command එකක් user add කියලා. user add කියලා command එකක් use කරනවා. user add කියලා මට දෙන්න පුළුවන් user ගේ name එක. user name එකක් බලමු අපි මෙතනින් ගමු. හවුද? මම users given එක කරනම් සිතු සිතු කියලා user කෙනෙක් හදනවා. permission denied user කෙනෙක් හදන්න බෑ permission නැහැ. user privilege දෙන්න ඕනේ. sudo කියන command එක use කරලා හරිද? sudo නෙවෙයි sudo කියන command userගේ bit කියන userගේ password එක දෙන්නවා. අර මේක කරදර නිසා මම root user ට log වෙනවා. Linux වල users ලා අතර userගෙන් user log වෙන්නේ එකක් පුළුවන් ඕන මට මෙතනින් ගිහිල්ලා මේ මෙන්න මෙතනින් log out වෙලා log වෙන්න පුළුවන් නැත්නම් switch use කරන්න පුළුවන්. ඊට වඩා command prompt එකෙන් ලේසි. command when the switch use කියන එකට කියන්නේ su කියන එක තමයි use කරන්නේ Linux වල. su කියලා hyphen එක දුන්නොත් කෙලින්ම root ට log වෙන්නේ මම. කෙලින්ම root ගේ password එක අහන්නේ. හරි root ට log වෙන්න කෙලින්ම su hyphen දුන්නොත් නැත්නම් මම su hyphen දෙන්නේ නැතුව මෙතනට user name එකක් දුන්නොත් මම මේ අදාළ user log වෙන්න. දැන් මම මෙතන සිතු කියලා user කෙනෙක් හැදුවානේ. මම බලමු එයාට log වෙන්න. log වෙන්න බෑ.
සිතු කෙනෙක් යාට මම මොකද පාස්වර්ඩ් එකක් සෙට් කරලා නැහැ තාම. පාස්වර්ඩ් එකක් සෙට් කරනකම් මට ලොග් වෙන්න බෑ. හරිද? මේ විදිහට තමයි. root user log වෙනවා නම් su hyphen කියලා දෙනවා. නැත්නම් user කෙනෙක් 20 user කෙනෙක් log වෙනවා su කියලා අදාළ user ගේ name එක දෙනවා. root එක log වෙනවා. මම root එකේ ඉන්නේ. root එකේ ඉඳගෙන මම ගහනවා මම සිතු කියන user ට password set කරනවා. password එක set කරන user කෙනෙක්ට Linux වල passwd කියන command එකෙන්. හරිද? මම සිතු කියන කෙනාට දෙන අදාළ කාටද කියලා. මම normally මේ passwd කියලා දීලා enter ඉන්න අදාළ user ගේ password එක තමයි මෙයා reset කරන්න හදනවා. reset කරන දැන් මගේ දැන් තියෙන password එක දෙනවා. ඊට පස්සේ ආයෙත් කියන password එකක් දෙන්න කියලා. ඊට පස්සේ මේ password එක reset කරනවා. කියන්නේ update කරනවා යා. reset කරලා යා අදාළ reset කරනවා කියන්නේ මේ යා password එක change කරනවා. change කරන තමයි අපි අදාළ user කෙනෙක් ඉස්සරහට දුන්නේ නැත්නම් ඒ මම ඉන්න අදාළ user දැන් root කෙනෙක් හිටි root ගේ password එක යා change කරනවා. හරිද? මම දැන් දෙනවා සිතු කියලා. සිතු කියලා දුන්නා පස්සේ සිතු කියන user ගේ password එක නැත්නම් යා new password එක set කරනවා. password එකක් තියෙනවා නම් ඒ password එක change කරනවා. හැබැයි හැම user ටම මේ දේ කරන්න බෑ. එක්ක root වෙන්න ඕන නැත්නම් super user කෙනෙක් වෙන්න ඕන. super user කෙනෙක් කියන්නේ හරියට root ගේ permission හම්බෙලා තියෙන. මොකක් හරි ඕගොල්ලෝ දන්නවා ඒක නිකන් හරියට නිකන් දන්න example එකක් කිව්වොත් ඕගොල්ලෝ දන්නවනේ කපුවෝ ඉන්නවනේ. කප් මහතුරු සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ දෙවියන්ගේ නිකන් මිනිස්සු කියන්නේ නිකන් දෙවියන්ගේ නියෝජිතයෝ වගේ කියන්නේ ඒ බලයේ තියෙන මිනිස්සු විදිහනේ අපිම කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ super usersලා කියන්නේ. root ගේ බලයේ තියෙන කියන්නේ එයාව නියෝජනය කරන අය තමයි. එයා root කියලා කරගන්න ඕන වැඩ සිදු කරලා දෙන අය තමයි super usersලා කියලා අපි Linux වලදී කියන්නේ. හරිද? දැන් සිතු කියන user මම password එකක් set කරා. මම තව කෙනෙක් add කරගන්නවා. තව කවුද බලමු. පාරමී sorry मैं user add करें हैं user add जैसे वहाँ दुमिंदा यो tag दुमिंदा के लिए उसमें tag करना है कल हम में अनित user से देना ना password set करना है तब हम में පාරමී සහ දුමින්දට password set කරලා නැහැ ඉස්සෙල්ලා මම බැලුවා log වෙන්න මට normal user කෙනෙක් ගිනා log වෙන්න බෑ bit කෙනෙක් user ගිනා මේ සිතුට log වෙන්න බැරි වුණා හැබැයි පාරමී කියලා දුන්නොත් මට පුළුවන් password set කරලා නැහැ root නිසා මට log වෙන්න පුළුවන් හරිද root කියන්නේ හරියට stuck වුණා tab එකක් open කරගෙන close කරන්න ස්ටක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ස්ටක් වෙන්නේ මේක virtual machine එක virtual machine තුනක් run වෙනවා දැන් මේ ඔයගොල්ලන්ට එකක් මම වැඩ කරලා දෙකක් තව run වෙනවා මගේ ඒ නිසා තමයි චුට්ටක් ඉලවීම සිද්ධ වෙන්නේ දැන් මම මේ පාරමීටත් password set කරනවා passwd කොහොමද use කරන්න password එක set කරන්න හෝ change කරන්නේ passwd command එකෙන් කරලා පාරමී කියලා දෙනවා පාරමී කියලා කියලා දෙනවා ඊට පස්සේ මම දුමින්ද කියන user එකත් password set කරනවා. set කරනවා. අයින් දැන් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නවා මේ එකේ home directory තිබ්බේ bit කියලා fold home directory එකක් විතරයි. හැබැයි මම දැන් බැලුවොත් list කරලා මම දැන් යන්න මගේ normal user තම
මම ඉන්නේ විට් කියන යූසර් එකේ මම මෙතන බැලුවොත් ls එකක් ගැහුවොත් එම මගේ home directory එකට root ගෙන් ලොග් කරලා බලන්න ඕනේ මට මම root user ගෙන් හැදුවේ මොකක් හරි අවුලක් තියෙනවා මේක Fedora එකේ ඔයාලා මේ send කරන CentOS එක කරලා පෙන්නන්න හැදෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් උඩ sad හරිද දැන් මෙතන මේ හැදලා දෙනවා මගේ home directory users ලගේ folders ටික මේක අර Ubuntu එකෙත් හැදෙන්න ඕනේ මොකක් හරි හේතුවක් මගේ virtual machine එකක් නේ virtual machine මොකක් හරි file craft එකක් නිසා හරි මොකක් හරි හේතුවක් උඩ ඒක හැපෙන්නන්නේ නැහැ හැබැයි මෙන්න මේ විදිහට users වල හැදෙන්න ඕනේ මෙතන මම හදන users ප්‍රමාණය දැන් මම අලුත් කෙනෙක් හැදුවොත් වින්ද කියලා folder එක home directory එක මෙතන හදා ගන්නවා හරි හරි දැන් අපි කතා කරේ කොහොමද directories හැදෙන්නේ මේවා හැදෙන්නේ කියලා හරිද මේක මාරු වෙනවා මගේ computer server එකට virtual machine එකට හරිද ඊට පස්සේ තව දෙයක් මේ users ලා add කරනවා වගේම අපිට users ලා delete කරන්න පුළුවන් හරිද මට user කෙනෙක් delete කරන්න පුළුවන් user දැන් අපි user කෙනෙක් add කරාට පස්සේ add වුණාද කියලා බලන්න එපා add වුණාද කියලා බලන්න පුළුවන් ක්‍රමය තමයි id කියලා මම දෙනවා සිතු කියලා එකකට ගන්න id සිතු කියලා දුන්නාට පස්සේ මට මෙන්න මේ වගේ uid එකක් gid එකක් group එකක් කියලා එනවා මෙතනින් කියන්නේ user කෙනෙක් add කරනකොට linux වලදී දෙනවා ඒ user ට id unique id එකක් ඉතින් මේ තියෙන්නේ unique id කියන එක id එකක් දෙනවා ඊට gid කියලා එකක් දෙනවා මේ id එක ඕනනම් මට අවශ්‍ය විදිහට change define කරන්න පුළුවන් create කරන ලේම සහ pass වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ එයාට අදාළ group එකක් වෙනම හදා ගන්නවා unique group එකක් හදා ගන්න. ඒ group එකේ ID එක මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා. group එකක් සිතු කියන user සිතු කියන user ට වෙනම group එකකුත් හදලා දෙනවා. ඒ group එකේ name එක සිතු කියන එක. ඒකේ ID එක තමයි 1001 කියන්නේ. හරිද? ඊට පස්සේ මම ගත්තොත් පාරමී කියලා කරන්නේ. ඔව් පාරමී කියලා ගත්තොත් එයාගේ ID එක තියෙන්නේ unique ID එක 1002 ඊට පස්සේ group ID එක 2002 ඊට පස්සේ group එක පාරමී කියන එක. ඒක ID එක මෙතනින් පෙන්නන්නේ. හරිද? මේක සමානව හැබැයි මෙන්න මෙතන තව දෙයක් තමයි මේක අවශ්‍ය වෙන්නේ නැහැ නිකන් මම කියන්නේ මේ ID එක දැන් මෙතන 1001 දෙක කියලා ඇවිල්ලා තියෙනවනේ හරියටම සමානව. මේක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. අතරමැදදී අපි group එකට ID එකක් හැදුවොත් group එකක් add කරොත් මෙතන ID එක එකක් වෙනස් වෙන්න පුළුවන්. user කෙනෙක් delete කරන්න පුළුවන් මට. දැන් මම හදුවා තව දුමින්ද කියලා user කෙනෙක්.
කියලා මතර පස්සේ ආව මේ ඔය විදිහට හැදලා තියෙනවා. හරිද? මම මේ දුමින්ද කියන user නිකන් delete කරනවා. user del කියන එකෙන් තමයි ඒ කියන්නේ user delete කියන command එකෙන් තමයි user කෙනෙක්ව හදපු user කෙනෙක්ව delete කරන්නේ. user කෙනෙක් හදන්නේ user add කියන command එකෙන්, user කෙනෙක් delete කරන්නේ user del කියන command එකෙන්. මම දුමින්දව දෙනවා. ඊට පස්සේ මම id කියලා set කරනවා දුමින්ද කියන එක එනවා no such user කියලා. user කෙනෙක් නැහැ. දැන් මම ඔයගොල්ලන්ට පේනවා මම පාරමී කියන user id ගියවට පස්සේ දැන් මෙතන ඇවිල්ලා තියෙනවා. මම පාරමී කියන user delete කරනවා. කළා මම id පාරමී කියලා ගහුවොත් මට පාරමී කියලා user කෙනෙක් නැහැ කියලා එනවා. හරිද? මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති users ලා add කරන එක සහ delete කරන එක තේරෙනවද කෙනෙක් හිටියොත් මට chat එකට දාන්න. මම ඉස්සරහට කරගෙන යනවා ටිකක්. අදුන් නෝකේ වීඩියෝ එකක් රිලීස් කරන්න නැද්ද අපිට? මොකද දන්නවා මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණා. මොකද්ද ප්‍රොබ්ලම් එකක් වෙලා? ඒ නිසා මම ප්‍රශ්නයක් නෑ ඒක දෙන්න. ඊට පස්සේ user කෙනෙක් add කරන්න මෙහෙම. ඊට පස්සේ group එකක් add කරන්න පුළුවන් අපිට. group add කියලා. හරිද? group add කියලා මම කල group එක name එකක් දෙන්න ඕන. මම දෙනවා bit කියලා group එකක්. කියලා group එකක්. හරිද? bit කියලා group එකක් දෙනවා. ඊට පස්සේ මම ගත්තොත් මම ආයෙත් user කෙනෙක් හදනවා මේ පාරමී කියන user මම ආයෙත් add කරනවා. add පාරමී. හරිද? දැන් මම id එක ගත්තොත් පාරමීගේ දැන් මෙතන වෙලා තින්නේ පාරමීගේ user id එක 1002 දැන් මෙතන මේක වෙලා gid group id එක වෙලා තියෙන්නේ 1003. ඒකට හේතුව මම මුලින්ම මේ group එකක් add කරා. එතකොට group id එකට 1002 කියන එක මේ group id එක bit කියන group එකට වෙන් කරගෙන තියෙනවා. හරිද? මට මේ groups වලට users ලා add කරන ඒවා විදිහට තියෙනවා. මම ඒවා කියලා දෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා පස්සේ අහන්න. මොකද ඔයගොල්ලන්ට bit වලට ඒක අවශ්‍ය වෙන්නේ නැති නිසා මම ඒ ටික කරන්නේ නැහැ. නිකන් අවශ්‍ය පොඩි foundation knowledge එකක් තමයි මේකෙදි දෙන්න ඔයගොල්ලන්ට. හරිද? අවශ්‍ය කෙනෙක් ඉන්නවා පස්සේ අහන්න මම කියලා දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ users ලාව save වෙන තැන කිව්වොත් users ලාගේ හදපු ඒවා save වෙන්නේ etc passwd කියන ෆයිල් එකේ තමයි මේ users ලාගේ name save වෙන්නේ. හදන users ලාගේ details save වෙන්නේ. ඒක මට බලන්න පුළුවන්. ඕනනම් command එකක් තියෙනවා ඕනනම් file එක. අග lines 10 ගන්නවා නම් මට use කරන්න පුළුවන් tail කියලා command එකක් තියෙනවා Linux වල. etc passwd කියන command එකෙන් මට මේ tail කියන එකෙන් වදිනවා අග line 10 වදිනවා. lines ටික. හරිද? මට line දෙකක් නම් ගන්න ඕනේ. හිතමු මට අන්තිම අගම line දෙක ගන්න ඕනේ කියලා. මට ගහන්න පුළුවන් මෙහෙම. දීලා n කියන option එක දීලා දෙනවා number 2. පස්සේ මට එනවා අග line දෙක. යට ඉඳන් අග line දෙක එනවා. මට උඩ line දෙකක් ගන්න ඕනේ නම් මට ගහන්න පුළුවන් tail නැතුව top. top මේකට ගන්න නැති වෙයි සමහර විට පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන්න. මේකට ගන්න නැහැ top කියන එක. top කියන එක මේකේදී මම ඉතින් process බලන්නේ. top process බලන්න මම ඒක කතා කරන්න ඉස්සරහට. මේක මොකටද ස්කෑන් කියලා. හරි. මට එහෙම tail කියන command එක use කරගෙන බලන්න පුළුවන් මේ files වල තියෙන අග lines ටික. හයි tail කියන එක use කරලා බලන්න. දැන් මෙතන තියෙනවා මම හදව පාරමී කියන user තියෙන. යා user id group id එක යා home directory එක ඔය තියෙන්නේ. ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් අපි දැන් commands කීපයක් ගැන කතා කරන්නේ. මේ commands save වෙලා තියෙන එක තැනක. හරිද? මට ඒ තැනට යන්න පුළුවන්. ඒ තැන තමයි ඒක save වෙලා තියෙන root ගේ තියෙනවා root gate ඇතුලේ cd කරලා root directory එකට ඒක ඇතුලේ ls එකක් ගවට පස්සේ මේ bin කියලා ෆයිල් එකක් තියෙනවා. මේ bin එකේ සහ sbin එකේ තමයි මේ අදාළ command save වෙලා තියෙන්නේ. හරිද? මම මෙහෙම කරන්න.
bin කියන එකට මම ls ගන්නම් bin කියන එක ls bin කියලා ගැහුවට පස්සේ මට එනවා මෙන්න මේ විදිහට මේවා ටිකක් මේ තියෙන්නේ cp කියන command එක copy කරන command එක ඊට පස්සේ මම කලින් දවසේ කරලා දුන්න copy කියන command එක ඊට පස්සේ මම තව කියලා දුන්න තමයි skip මොනවද තියෙන බලන්න මෙතන පෙන්වන්නේ remove කරන rmdir එක ඒ ඔක්කොම මෙතන save වෙලා තියෙනවා මේවා ඕනනම් මට ඇතුළ බලන්න පුළුවන් cat කරලා cat මම ls කියලා දෙන්නම්කෝ ඉස්සරහට නැහැ rmdir එක දෙන්න මේ බලන්න ඕනේ bin එක ඇතුලේ නේ තියෙන්නේ bin ls කියලා දුන්නාට පස්සේ cat එකෙන් බලන්න ඕනේ ඇතුලේ තියෙන file content එක බලන්න cat කියන command use කරන්න ඕනේ මෙහෙම දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට encrypt වෙලා තියෙන්නේ file එක හරිද bla bla මේක තේරෙන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට ඒ නිසා මේක ඇතුළ කරනවා මේක decrypt කරලා වෙනම බලන්න ඕනේ හරිද අපි බලමු මේ ls කියන එක වෙනස් කර change කරලා බලමු වෙන නමකට ls කියන එක අපේ ෆයිල් එක ls එක මම මේව ගන්න කලින් copy එකක් ගන්නවා cp backup එකක් ගන්නවා ls.back කියලා හරිද ls එක මේක කරනවා ls dot හරිද දැන් මම ls කියලා ගැහුවොත් මුකුත් වෙන්නේ නැහැ ඒකට හේතුව ls කියලා දැන් command එකක් නැහැ මොකද ls කියන ෆයිල් එක නැහැ ෆයිල් එක නැතුව command එක run වෙන්නේ නැහැ ඇත්තටම වෙන්නේ මේ command එක run කරාට පස්සේ ඒ command එකට අදාළ ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එක කියලා ෆයිල් එකට අදාළ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඒ ස්ක්‍රිප්ට් එක කියවලා තමයි යා command එක run කරන්නේ. දැන් මේ ඒ ෆයිල් එක නැතුව මෙයාට ඒ ස්ක්‍රිප්ට් එක run කරන්න බෑ. ඒ ස්ක්‍රිප්ට් එක run කරන්න නැතුණා කියන්නේ ස්ක්‍රිප්ට් එක execute වෙන්නේ නැහැ. එතකොට මට ඒ අදාළ command එකේ එන output එක එන්නේ නැහැ. හරිද? මම දැන් මේ ls කියලා lsbk කියලා ගත්ත එක මම මේව කරනවා මෙහෙම. bk කියන එක මම මේව කරනවා මොකටද abc කියලා මම abc කියන කමාන්ඩ් එක තියෙනවද කියලා පෙන්නන්න abc එක වඩ පස්සේ abc කියලා කමාන්ඩ් එකක් තියෙනවනේ කවුරු හරි නමක් බලමුකෝ යූසර් කෙනෙක්ගේ sorry මගේ චුටි මිස්ටේක් එකක් වුණා ඔසම මම එතකම මේක පෙන්නන්න මේක මම අප් කරගන්න චුට්ටක් මට කියන්න මේ තේච්චන් දෙයක් තියෙනවා ප්‍රශ්න අහන්න තියෙනවා මොකද අහන්න ප්‍රශ්න තියෙනවද අහන්න හැබැයි නදුන් මෙහෙම දෙයක් තියෙනවා ඔව් හරිද ප්‍රශ්න අහනවා නම් ඒ කියන්නේ තව ඉගෙන ගන්න තියෙනවා අමාරු දේවල් තියෙනවා කියන එක ඔව් ප්‍රශ්නයක් අහන්න නැත්තම් එක්කෝ මේක මෙලෝදියක් තේරිලා නැහැ එහෙම නැත්තම් ඉතින් මේ වැඩක් නැහැ එහෙමනේ එහෙම නේද සීන් එක ප්‍රශ්න අහනවා කියන්නේ අමාරු දේවල් තියෙනවා ප්‍රශ්න නැති අය නැහැනේ ප්‍රශ්නක්ද කාට මේ බුද්ධ එක මගේ පොට්ටක් මගේ අතින් මේ වුණා කප් කරගන්න බලමු
එතකන් අප්කරන ප්‍රශ්න අහන්න කට්ටිය. අනිත් අය හරි කාට ප්‍රශ්න නැද්ද? හ්ම්. හරි මම මේ අර කම්පියුටර් එක චුට්ටක් වෙලා අප් වෙන්න එතකන් මේ VMware පොඩ ස්ටක් වෙලා තියෙන එකයි මම ප්‍රශ්න ඔයගොල්ලෝ පේනවනේ මෙතන ස්ටක් වෙලා තියෙන networking වැටලා මම කියන්නේ මේ අර ෆ්‍රීස් වුණා Ubuntu කියන සර්වර් එක අනිත් සර්වර්ස් ටිකත් මේ වෙලා ප්‍රශ්න අහන්න ඕන කට්ටිය දැන් අද කරපු ටික තේරෙනවද ඔයගොල්ලෝ මේ දුමින්දයි ඔයාගේ ක්ලාස් එක කීයද කරන්න ඕනවද දැන් අදුන් මම කිය නවත්තන්නද දිගටම යනවා නම් යන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම දැන් මැත්ස් එක දානවා නම් නදුන්ගේ මේ පාස්වර්ඩ් එකෙන් ලොග් වෙන්නේ නැහැ. මොකද සමහරවිට මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවුල් වුණාම මට ලොග් වෙද්දි ආයි ප්‍රශ්නයක් වෙනවා. ඔව් ස්පීකර් ඕෆ් වෙලා ෂෙයා වෙලා නැහැ එහෙමම. ඒ නිසා මම Zoom meeting එකක් දාන්නම්. එතකොට මටම ලොගින් වෙන්න ලේසියිනේ. ඔව් නේද? ඔව් එහෙම හොඳයිනේ. අහන්න දැන් කාට හරි මැත්ස් ඕනේද කියලා. මෙතන ඉන්න අයට ඕනේ නැද්ද දන්නේ නැහැනේ. තින් අයට අවශ්‍යයි ඉන්නවද ඕනේ නැහැ. මැත්ස් ඕනා ඉන්නවනම් මම PDF එකට මම ටිකක් හැදුවාද ඒ PDF එක මේ කියන්නේ PDF එක කියන්නේ කැමරා එකෙන් ෆොටෝ එක ටිකක් WhatsApp group එකට දාන්න. එතකොට ඒගොල්ලන්ට ඒ ටික බලන්න පුළුවන්. ඒක මම එක්ස්ප්ලেইন කරන්න. ශෂී නංගි මොකද කියන්නේ? ශෂී නිෂාදි මැත්ස් ඕනේද නංගි? අශීෂාද ඉන්නවද මේකේ නෑ ලමින් ශෂිනී ඉන්නේ එයාගේ නම ශෂිනී ශෂී ශෂීනි ඔව් ශෂී නෙමෙයි ඕන් නැද්ද මැත්ස්? එහෙමනම් ඉතින් ඕන් නැත්තම් ඕන් නෑනේ. එහෙනම් අද නවත්තමු මොකද මම Zoom එක මෙන්න මොකද්ද කියලා ස්ටක් වෙලා අදට නවත්තමු ආයේ කෝඩ් තව කමාන්ඩ්ස් කීපයක් යන් තියෙනවා අර මම ඔයගොල්ලන්ට පෙන්නන්න හැදුවේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ කියන්නේ කමාන්ඩ් එකක් ඕන අපිට රීනේම් කරලා වෙන නේම් එකකින් යූස් කරන්න පුළුවන් ඉස්සරහට සහ මට තව ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙන ටා කියන කමාන්ඩ් එක ටා කියන්නේ මේ කමාන්ඩ්ස් ගොඩක් තියෙනවා කියලා දෙනවා නම් නෙට්වර්ක් එඩිට් කරන්න ඒවා මම ඒවා නිකන් කියලා දෙන්නම් නෙට්වර්ක් සෙම්බල්නේ මගේ ටික කියලා දෙන්න හිටියේ කරලා දෙන්න මේ මගේ දැන් මේක මීටින් එක මේ තියෙන මේ එක මැෂින් එක ස්ටොප් වෙලා තියෙන්නේ ඒ නිසා අපි මේ එක මේ පස්සේ කරමු නෙක්ස්ට් දවසේ මට කමාන්ඩ් 3ක් වගේ තමයි තියෙන්නේ ඔයගොල්ලෝ අමුතින් කියලා දෙන්න. නිසා නවත්තමු අදට මේ එකයි ඔයගොල්ලොන්ට මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න සහ අපි ඉස්සරහට දැන් කමාන්ඩ්ස් මේ ටික කරාම මම ඉතුරු දැන් අපේ තියෙන අසයින්මන්ට් ගැන පොඩ්ඩක් කරන්න ඉස්සරහට නැහැ ඕගොල්ලන්ට වෙනම කමාන්ඩ්ස් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සහ දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා කමාන්ඩ්ස් ගත්තාම Linux වල ගොඩාක් තියෙනවා ඒ හිතාගන්න බැරි තරම් තියෙනවා ඒ කමාන්ඩ්ස් ගැන දැනගන්න අවශ්‍ය නම් පර්සනලි කතා කරලා පස්සේ අහන්න මම ඒක කියලා දෙන්නම් සහ අවශ්‍යයි තියෙනවා නම් මම ක්ලාස් එකක් විදිහට දාන්න දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න
සහ මේ ක්ලාස් එක ඕන අය කියන්න වෙනවා. මට පේන්නේ මේ එක්කෝ ප්‍රශ්නයක් නෑ කියන්නේ